හරි අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ බලය බෙදා හැරීමේ ක්‍රියාවලිය. ලියන්න මාතෘකාව අපි ගිය සතියේ කතා කරුවේ බ්‍රිතාන්‍යයේ ඒකීය ආකෘතියට මොකද වුනේ කියන කාරණය. අද කතා කරන්නේ ශ්‍රී ලංකාවේ ඒකීය ආකෘතියට මොකද වෙලා තියෙන්නේ. හරි. එනිසා මාතෘකාව ලියා ගන්න ශ්‍රී ලංකාවේ ඒකීය ආකෘතිය සහ ශ්‍රී ලංකාවේ ඒකීය ආකෘතිය සහ බලය බෙදා හැරීම. ශ්‍රී ලංකාවේ ඒකීය ආකෘතිය සහ බලය බෙදා හැරීම. හරි මාතෘකාව ලියුවනේ. ඔව්. දැන් මොන පොතේ මේ අපි සාම්ප්‍රදායික වශයෙන් හරි අර බ්‍රිතාන්‍ය වගේම ලංකාවත් හඳුනගන්නේ ඒකීය ආණ්ඩු ක්‍රමයක් කියලා. දැන් ඔය සමහර වෙලාවට ඔයාලා දැකලා ඇති දේශපාලන වේදිකාවල මැතිවරණ කාලයේදී මේ ඒකීය කතන්දරය අරගෙන එනවා. මේක ඒකීය රටක්, මේක ඒකීය භාවය නැති වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. අරගොල්ලන්ට දුන්නොත් මේක ඒකීය භාවය නැති වෙනවා. ඒකීය භාවය රැක ගන්න අපිට බලය දෙන්න කියලා ඔබ කතා කරනවා. අපිට ඇහිලා තියෙනවා. හැබැයි ඒක ඇහෙන්නේ පත්තරයක් මේ රූපවාහිනිය පොඩ්ඩක් ප්‍රවෘත්ති බැලුවොත් එහෙම නැත්නම් රේඩියෝ කියන ප්‍රවෘත්ති ටිකක් ඇහුවොත් එහෙම නැත්නම් ඊට අදාළව ඔය පළවෙන පුවත්පත් මොකක් හරි ලිපියක් කියවුවොත් තමයි. හරි නාට්‍ය බලනකොට ඒකීය කතන්දරයක් ඇහෙන්නේ. එහෙම කලාතුරකින් තමයි නාට්‍යයේ වගේ දේවල් දකින්නේ. ඉතින් එතකොට අපි සාම්ප්‍රදායික වශයෙන් ඒකීය රාජ්‍යයක් නැත්නම් ඒකීය ආණ්ඩු ක්‍රමයක් පවතින රටක් විදිහටයි හඳුනගන්නේ. දැන් වල මේ ආකෘතිය දන්නවනේ මොකද්ද ඒකීය කියන්නේ කියලා. නේද? සම්පූර්ණ රාජ්‍ය බලය තනි මධ්‍යම ආණ්ඩුවක් විසින් ක්‍රියාත්මක කරනවා නම්, ඒ කියන්නේ රටේ සමස්ත භූමිය පුරාම එකම ආණ්ඩුවක ආධිපත්‍ය ක්‍රියාත්මක කරනවා නම් අපි ඒකට තමයි ඒකීය ආණ්ඩු ක්‍රමය කියලා කිව්වේ. දැන් ඇත්තටම 1833 තමයි ලංකාවේ ඒකීය ආකෘතිය පටන් ගන්නෙ. හරි 1833 දී තමයි ලංකාවේ ඒකීය ආකෘතිය පටන් ගන්න. මම ඇයි එහෙම කියන්නේ? හරි 1815 දී බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් විජිතයක් කරගත්තට පස්සේ ලංකාවේ පාලන තන්ත්‍ර දෙකක් නිර්මාණය වෙනවා පුතේ. හරි එකක් තමයි පහත රට ප්‍රදේශවල පාලනය ආණ්ඩුකාරවරයා යටතේ තිබුණා. හරි ඔන්න පහත රට පාලනය ආණ්ඩුකාරවරයා යටතේ. උඩරට පාලනය උඩරටට වෙනම පාලනයක් තිබුණා. උඩරට පාලනය අර ජෝන් ඩොයිලි ප්‍රමුඛ කොමසාරිස් මණ්ඩලයට පත් කරලා තිබුණා. කොමසාරිස් මණ්ඩලයට පත් කරලා තිබුණා. දැන් බලන්න 1815 වෙනකොට රටේ පාලනය එකක දෙකයි. පහත රට පාලකයා ආණ්ඩුකරු, පහත රටට වෙනම නීති ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. උඩරට පාලනය කොමසාරිස් මණ්ඩලයක් යටතේ, උඩරටට වෙනම නීති ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. එතකොට නීති දෙකයි. ඒකීය ක්‍රමයක නීති දෙකක් තියෙන විදිහක් නැහැනේ. ඒකීය ක්‍රමයක පාලන තන්ත්‍ර දෙකක් තියෙන විදිහක් නැහැනේ. එහෙනම් 1815 දී ලංකාවේ මධ්‍යගත පාලනයක් නිර්මාණය වෙන්නේ නැහැ. යම් ආකාරයක
විමධ්‍යගත පාලනයක් දකින්න ලැබෙන්නේ. හැබැයි 1833 දී කෝල්රුක් ඇවිල්ලා මොකද්ද කිව්වේ? මේ උඩ රට සහ පහත රට කියන පාලන තන්ත්‍ර දෙක ඒකාබද්ධ කරන්න කියලා කිව්වා. මේ දෙකම එක තැනකට ගේන්න කියලා කිව්වා. හරි? එහෙනම් 1833 ඉඳන් මොකද වුනේ? මේ වෙන වෙනම ක්‍රියාත්මක වෙච්ච පාලන තන්ත්‍ර දෙකෙන් මෙන්න මේ කොමසාරිස් මණ්ඩලයේ විසින් ගෙන ගිය පාලනය අහෝසි කරනවා. අහෝසි කරලා උඩරට සහ පහතරට කියන මේ පාලන කොටස් දෙකම තනි පාලනයක් යටතට ගේනවා. කවුරු යටතටද? ආණ්ඩුකාරවරයා යටතට. ආණ්ඩුකරු යටතට ගෙනවා. අන්න එහෙනම් 1833 දී තමයි ලංකාවේ ඒකීය රාජ්‍ය ව්‍යුහයට පදනම වැටෙන්නේ. හරි ඒකීය රාජ්‍ය ව්‍යුහයට. ඊට පෙර ඒකීය ක්‍රමයක් තිබුණේ නැහැ. අපි දන්නවා සමහර අවස්ථාවලදී සීතාවක රයිගම කෝට්ටේ කියලා පාලන තන්ත්‍ර බෙදලා තිබුණා. එහෙම නැත්නම් මොනවද රුහුණු පිහිටි මායා කියලා පාලන තන්ත්‍ර බෙදලා තිබුණා. සමහර කාලවලදී දකුණු ප්‍රදේශයේ සිංහල පාලකයන් විසිනුත් උතුරු ප්‍රදේශයේ ඔය අනුරාධපුර පොළොන්නරුව යාපනය ඒ ප්‍රදේශ සොලි ඉන්දියානු පාලකයන් විසිනුත් පාලනය කරපු අවස්ථා දකින්න ලැබුණා. ඉතින් ඒවා ඒකී නෙමෙයි ඒවා නිකන් සංධීය ක්‍රමයක ස්වරූප. කොහොම වුණත් ප්‍රථම වතාවට 1833 දී මේ වෙන වෙන වශයෙන් දෙවිච්ච පාලන ක්‍රම අන්න ඔක්කොම ගේනවා එක තැනකට. එහෙනම් 1833 දී තමයි ලංකාව ඒකීය පාලනයක් බවට පත් වෙන්නේ. හැබැයි ඒක ප්‍රකාශිතව කොහෙවත් සඳහන් වුණේ නැහැ. ඒ කාලේ එක්සත් රාජ්‍යයක් කියලා. ඉතින් ඒක අඛණ්ඩවම ඉදිරියට පවත්වගෙන ආව වෙනසකට භාජනය කරුවේ නැහැ. 1833 පස්සේ විවිධ ව්‍යවස්ථා ප්‍රසංස්කරණ හඳුන්වලා දුන්නා. 910 ක්‍රූ මැකලම් ප්‍රසංස්කරණ, 920 මැනින් ප්‍රසංස්කරණ, 24 මැනින් ඩෙවොන්ෂයර් ප්‍රසංස්කරණ, 1931 ඩොනමෝර් ප්‍රසංස්කරණ, 1946 දී හඳුන්වලා දෙනවා සෝල්බරි ප්‍රසංස්කරණ. ඊට පස්සේ ඒ යටතේ 1947 ඉඳන් සෝල්බරි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මත පදනම් වුණු ආණ්ඩු ක්‍රමයක් නිර්මාණය වෙනවා. මේ කිසිම එකකින් මේ එක්සත් රාජ්‍ය ව්‍යුහය බිඳලා දැම්මේ නැහැ. ඒ කියන්නේ තනි මධ්‍යගත පාලනයක් අඛණ්ඩවම පවත්වාගෙන ආවා. ඉතින් ඔය විදිහට යටත් විජිත පාලනය තුල ඒකීය ආණ්ඩු සංකල්පය නැත්නම් ඒකීය රාජ්‍ය ව්‍යුහය අපේ රට තුල නිර්මාණය වෙනවා. හරි? අපි ඒ ටික ලියාගෙන එතනින් පස්සේ මොකද වුනේ කියලා බලමු. එහෙමනම් පුතේ ලියන්න මෙහෙම. ඔව්. ලියන්න සාම්ප්‍රදායික වශයෙන් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස පිළිගෙන තිබේ. ඒකීය රාජ්‍යයක් ලෙස පිළිගෙන තිබේ. වර්තමාන ශ්‍රී ලංකාවේ ඒකීය හා මධ්‍යගත ක්‍රමයට බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී
බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමයේදී පදනම වැටුණි 1833 කෝල්බෘක් කැමරන් ප්‍රසංස්කරණ මගින් උඩරට හා පහතරට ප්‍රදේශ ඒකාබද්ධ කර ඒකීය ආණ්ඩු ක්‍රමයකට පදනම දැමීය 1931 ඩොනමෝර් ප්‍රසංස්කරණ මගින් හෝ සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් හෝ ඒකීය රාජ්‍ය ව්‍යුහය වෙනසකට භාජනය කළේ නැත සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ලංකාව ඒකීය රාජ්‍යයක් බව ප්‍රකාශයට පත් නොකළද එමගින් බ්‍රිතාන්‍යයේ පවතින ඒකීය ආණ්ඩු ක්‍රමය ලංකාවට හඳුන්වා දෙනු ලැබීය හරි දැන් ඔන්න ඔය විදිහට තමයි නිදහස ලැබීම දක්වා මේ ඒකීය ආණ්ඩුක්‍රම ව්‍යුහය පවත්වාගෙන එන්නේ. හරි දැන් අපි 1948 දී නිදහස ලැබුවට අපි ක්‍රියාත්මක කෙරුවේ පුතේ බ්‍රිතාන්‍යයන් හඳුන්ලා දුන්නු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ නිසා ඒ ව්‍යවස්ථාව අපිට
අපි විසින්ම නිර්මාණය කරගත් එකක් නෙමෙයි. ඒක අපිට ගැළපෙන ආකාරයක එකක් උනේ නැහැ. ඒ නිසා මේ ව්‍යවස්ථාවට ලංකාව ඒකීය රාජ්‍යයක් කියන කාරණය අන්තර්ගත කරන්න බැරි වුණා. හැබැයි අපි 1972 දී පූර්ණ වශයෙන්ම නිදහස ලබනවා. 1972 පළමු ජනරජ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මගින් අපි බ්‍රිතාන්‍යයන්ගෙන් පූර්ණ ලෙසම නිදහස් වුණා. ඒකෝර මෙන්න මේ 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවේ දෙවන වගන්තියෙන් සඳහන් වුණා ශ්‍රී ලංකාව ඒකීය ජනරජයකි කියලා. ඒ කියන්නේ පළවෙනි වතාවට ව්‍යවස්ථාව මගින් ලංකාවේ ඒකීය මුහුණුවර පිළිගත්තා. 1972 ව්‍යවස්ථාවේ 1978 දී ගේනවනේ දෙවන ජනරජ ව්‍යවස්ථාව. මේ දෙවන ජනරජ ව්‍යවස්ථාවෙනුත් අර ඒකීය රාජ්‍ය මාදිරිය වෙනසකට භාජනය කරන්නේ නැහැ. 78 ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය යටතේම සඳහන් වුණා ශ්‍රී ලංකාව ඒකීය ජනරජයකි කිය. right? ඔන්න 78 ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තියේ සඳහන් වෙනවා වචන හතරයි තියෙන්නේ වගන්තියේම. ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි. කොච්චරයි තියෙන්නේ? ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි. එහෙනම් ඔන්න 78 ව්‍යවස්ථාවෙනුත් මේ ඒකීය මොඩල් එක අකණ්ඩව පවත්වාගෙන යනවා. එහෙනම් ලේඛනගතව සඳහන් වෙනවා ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බව. ලියපෙකටම අපි ලියමු. ලියන්න මෙහෙම. 1972 පළමු ජනරජ ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක් බව එහි දෙවන වගන්තියෙන් පිළිගනු ලැබීය. එය 1978 ව්‍යවස්ථාව මගින්ද ඉදිරියට ගෙන ගියේය. right. ඔන්න එහෙනම් සාම්ප්‍රදායික වශයෙන් ලංකාව ඒකීය ආකෘතියේ ආණ්ඩු ක්‍රමයක් ක්‍රියාත්මක වන රටක්. ඒ කියන්නේ ශ්‍රී ලංකාව ඒකීය ජනරජයක්. දැන් අපි කතා කරන්න යන්නේ මේ සාම්ප්‍රදායික ඒකීය ක්‍රමය ඇත්තටම මේ වෙනකොට එහෙමම පවතිනවද? තවමත් ඒක අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවද කියන එක තමයි අපි මේ කතා කරන්න යන්නේ. මෙතෙන්දී පොඩි උත්තරයක් දෙන්න ඕනේ. මොකද්ද දෙන උත්තරේ? මම කියන්නේ අර සාම්ප්‍රදායික වශයෙන් තිබිච්ච ඒකීය මොඩල් එක මේ වෙනකොට නැහැ. ඇයි නැහැ කියලා කියන්නේ? මොකද්ද හේතුව?
ඒකීය මොඩල් එක නැති වුණේ මොන හේතු නිසාද? ඒ හේතු නිර්මාණය වෙන්න බලපාපු පසුබිම මොකක්ද? දැන් අර හතරවෙනි පාඩමේ ඒකීය රාජ්‍ය ආකෘතීන් පරිවර්තනය වීමට හේතු වෙච්ච කාරණාව පොඩ්ඩක් සිහි කරගන්න. රට කොච්චර කුඩා වුණත් සාමාන්‍ය ඒකීය ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ භූමියෙන් කුඩා රාජ්‍යයන් තුලනේ නේ. රට භූමියෙන් කොච්චර කුඩා වුණත් රට තුල වාර්ගික සහ ආගමික විවිධත්වයේ වැඩි නම් මොකද වෙන්නේ? රට තුල වාර්ගික හා ආගමික විවිධත්වයේ වැඩි. මොකද වෙන්නේ පුතේ? ඒ රට තුල බොහෝම සාමකාමී කිසිම බෙදීමකින් තොර සමාජ ක්‍රමයක් නිර්මාණය වේ. කොච්චර සාමකාමීව හිටියත් සුළු කාරණයක් මුල් කරගෙන අන්න මේ රටවල් වල මතුවෙන ප්‍රශ්න. ලංකාවට ඒ ප්‍රශ්නය ආවා. ලංකාවේ ආගමික ප්‍රශ්නයක් නෙමෙයි මතුවුනේ, ලංකාවේ වාර්ගික ප්‍රශ්නයක් මතුවුනේ. ඒ තමයි සිංහල දෙමළ වාර්ගික අර්බුදය. ඒක 1921 වගේ කාලේ ඉඳන්ම ටික ටික ඉස්මතු වෙලා වර්ධනය වෙගෙන ආවේ. මේ ප්‍රශ්නෙට විසඳුම් ලැබුණේ නැහැ. අවසානයේ මොකද වුනේ? මේ වාර්ගික අර්බුදය සිවිල් යුද්ධයක් බවට පත් වෙනවා. මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න මොකද කෙරුවේ? අර ඒකීය ආකෘතිය වෙනසකට භාජනය කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ බලය බෙදා හැරීමකට ගමන් කරන්න සිද්ධ වුණා. 1987 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගේන 13 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 13 වන සංශෝධනය මගින් ලංකාව තුල නිර්මාණය කරනවා පුතේ පළාත් සභා ක්‍රමය. ඒ පළාත් සභා ක්‍රමය නිර්මාණය කිරීමත් එක්ක අර සාම්ප්‍රදායික ඒකීය ආකෘතිය බිඳ වැටෙනවා. ඉතින් මේ පිළිබඳව තමයි අපි කතා කරන්න යන්නේ. හරි. දැන් මේ වාර්ගික අර්බුදයේ පැන නැගීමේ පසුබිම මොකක්ද? මේ වාර්ගික අර්බුදය 1950 කාලය වෙනකොට උච්චතම තැනකට ආවා. අපි කතා කරලා තියෙනවා 1931 වෙනකොට ඩොනමෝර් කොමිසම හමුවේ දෙමළ ජනතාව විවිධ ඉල්ලීම් කරලා තිබුණා. 1936 වගේ කාල වෙනකොට ඒගොල්ලෝ 50ට 50 නියෝජනයක් ඉල්ලුවා. 50ට 50 50. ඒක දෙයි සිරස ලක්ෂපතිගේ. ඒ වගේ එකක් තමයි. ඒ කියන්නේ මේගොල්ලෝ කිව්වා ව්‍යවස්ථාදායකයේ තුල ප්‍රධාන ජන වර්ගයේ වන සිංහල අයට ලැබෙන නියෝජනයට සමාන නියෝජනයක් සුළු ජාතීන්ටත් අවශ්‍යයි කියලා. ඒ කියන්නේ භාගයට භාගය 50-50. ව්‍යවස්ථාදායකයේ තුල සිංහල නියෝජිතයෝ 50ක් ඉන්නවා නම් සුළු ජාතීන්ටත් 50ක් ඉන්න ඕනේ කියලා කිව්වා. ඒගොල්ලෝ තර්කයේ විදිහට ඉදිරිපත් කරුවේ සිංහල බහුතරයක් ඉන්න ව්‍යවස්ථාදායකයේ තුල සුළු ජාතීන්ට අහිතකර වූ නීති සම්පාදනය වෙනවා. ඉතින් ඒක වළක්වන්න පුළුවන් භාගයට සමාන සංඛ්‍යාවක් සිංහල නියෝජිතයන්ට සමාන සංඛ්‍යාවක් සුළු ජාතීන්ට ලබා දුන්නොත් පමණයි. ඒ ජී.ජී. පොන්නම්බලම් වගේ අය තමයි මේ 50ට 50 කතන්දර ඉදිරිපත් කරුවේ. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ. සෝල්බරි ප්‍රසංස්කරණ මගින් සුළු ජාතීන්ව ආරක්ෂා කරන්න කියලා විශේෂ විධිවිධාන සමූහයක් හඳුන්වලා දුන්නා.
හැබැයි පුතේ ඒව සාර්ථක වුණෙත් නැහැ. ඉතින් මේ සමස්තයේ ප්‍රතිඵලය උච්චතම අවස්ථාවට එළඹෙනවා 1956 මැතිවරණයේ. හරි 1956 දී ලංකාවේ ආණ්ඩු බලය ලබා ගන්නේ මහජන එක්සත් පෙරමුණ කියන දේශපාලන පක්ෂය. මහජන එක්සත් පෙරමුණ. එතකොට මේ මහජන එක්සත් පෙරමුණ නිර්මාණය වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ. ඒ කියන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයා තමයි මේ මහජන එක්සත් පෙරමුණේ නායකත්වයට පත් වෙන්නේ. SWRD. එතකොට බණ්ඩාරනායක මහත්තයා 1956 දී ලංකාවේ අගමැති ධූරයට පත් වෙනවා. මේගොල්ලෝ මැතිවරණයට තරඟ කෙරුවේ කොහොමද? බලවේග පහක් එකතු කරගෙන. සංඝ, වේද, ගුරු, ගෝවි, කම්කරු. මෙන්න පංචමහා බලවේග. සංඝ, වේද, ගුරු, ගෝවි, කම්කරු. ඒතර හයක් වගේද නෑ පහයි. දැන් මෙතන තියෙන සිංහල බලවේග. බණ්ඩාරනායක මහත්තයා මැතිවරණයේදී පොරොන්දු දීලා තිබුණා මේ රටේ සිංහල අනන්‍යතාවයක් නිර්මාණය කරනවා ඒ වෙනුවෙන් ඡන්ද දෙන්න කියලා. බණ්ඩාරනායක මහත්තයා බලයටපත් වුණා. කිව්වා වගේ මෙතුමා මොකද කරුවේ? සිංහල අනන්‍යතාවයක් නිර්මාණය කරන්න 1956 දී හඳුන්වලා දුන්න රාජ්‍ය භාෂා පනත. මේ රාජ්‍ය භාෂා පනතෙන් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් වුණා. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරා 1956 පාර්ලිමේන්තුව තුලින්. දැන් මොකද උනේ? අන්න අර ඇවිලෙන ගින්නට පිදුරු දැම්ම නෙමෙයි, ඇවිලෙන ගින්නට පෙට්‍රල් වැක්කිරුවා වගේ. ඊටාම විශාල කැළඹීමක් ඇති වුණා රට තුල. දෙමළ ජනතාව විරෝධය දක්වන්න පටන් ගත්තා. අවුරුදු දෙකක් යනකොට මොකද උනේ? 1958 දී එක්දස් 958 දී මොකද වෙන්නේ පුතේ? රටේ ඇති වෙනවා සිංහල දෙමළ කෝලහලයක්. සිංහල දෙමළ කණ්ඩායම් අතර ගැටුමක් නිර්මාණය වෙනවා. සිංහල දෙමළ කෝලහලය. මේ සිංහල දෙමළ කෝලහලය රට තුළ බරපතල අර්බුදයක් නිර්මාණය කරනවා. ඊට පස්සේ 1959 දී අන්න එකඟතාවයක් ඇති වෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න නම් මුලින්ම මේ 58 ඇතිවෙච්ච මේ සිංහල දෙමළ කෝලහලේ ඒකට විසඳුමක් වශයෙන් ගෙනාව මේ 1958 දී දෙමළ භාෂාවත් රාජ්‍ය භාෂාවක් විදිහට පිළිගන්න. නමුත් ප්‍රශ්නෙට විසඳුම් ලැබුණේ නැහැ. 1959 දී සාකච්ඡාවක් ඇති වෙනවා. SWRD බණ්ඩාරනායක මහත්මයා සහ SJV චෙල්වනායකම් අතර. SWRD බණ්ඩාරනායක මහත්මයා සහ SJV චෙල්වනායකම් කියන්නේ ඒ කාලේ දෙමළ ජනතාවට නායකත්වය දුන්න කෙනා.
බණ්ඩාරනායක චෙල්ලනායකම් ගිවිසුම ඇති වෙනවා. බණ්ඩාර මම මේ ලියලා පිටින් දලියන්නේ නැත්නම් මුලට එක කියවෙන්නේ බණ්ඩාරනායක චෙල්ලනායකම් ගිවිසුම. මේ බණ්ඩාරනායක චෙල්ලනායකම් ගිවිසුමෙන් ලංකාවට යම් ආකාරයක ෆෙඩරල් ආකෘතියේ ආණ්ඩු ක්‍රමයක් හඳුන්වා දෙන්න එකඟතාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ බලය බෙදා හැරීමක් වෙත ගමන් කරන එකඟතාවයක් ඇති වෙනවා. ඉතින් මේකට උරුණ වෙච්ච සිංහල අය බණ්ඩාරනායක මහත්තයාව 1959 සැප්තැම්බර් මාසයේ 26 වෙනිදා වෙඩි පහරකින් ඝාතනය කරනවා. හාමුදුරු නමක් තමයි ඒකට සම්බන්ධ වෙන්නේ. දෙන්නෙක් සම්බන්ධ වුණා කියලා කියනවා. කැලණියේ විහාරාධිපති ඒ කාලේ ප්‍රධාන හාමුදුරු කැලණියේ පන්සලේ බුද්ධ රක්කිත සහ සෝමාරාම කියන හාමුදුරු දෙන්න තමයි මේකට සම්බන්ධ වෙන්නේ. කෙලින්ම අගමැති නිලමසට ගිහිල්ලා සෝමාරාම තමයි සිවුරාසේ හංගගෙන ගිය පිස්තෝලයක් එළියට අරගෙන වෙඩි තියලා බණ්ඩාරනායක මහත්තයාව ඝාතනය කරා. ඉතින් ওই විදිහට ඇතිවෙච්ච මේ ඝාතනයත් එක්ක අගමැතිතුමා ඝාතනයත් එක්ක මේ ගිවිසුම කඩන් වැටෙනවා. තිලනායක බණ්ඩාරනායක ගිවිසුම බෙදලා. ඊට පස්සේ 1965 දී ඩඩ්ලි සේනානායක මහත්තයා බලයටපත් වුණාට පස්සේ නැවතත් මේ ගිවිසුමක් ඇති වෙනවා. ඒකට කියන්නේ ඩඩ්ලි චෙල්ලනායකම් ගිවිසුම. ඩඩ්ලි චෙල්ලනායකම් නමුත් ඒ අවස්ථාවේදී අර දැන් ඉස්සරලා මේකට එකඟ වෙලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ අවස්ථාවේදී විරෝධය දක්වනවා. අවසානයේ මේ බණ්ඩාරනායක චෙල්ලනායකම් ගිවිසුම බිඳ වැටෙනවා වගේම ඩඩ්ලි චෙල්ලනායකම් ගිවිසුමත් බිඳ වැටෙනවා. ඉතින් ප්‍රශ්නේ කොහොම අඛණ්ඩව ඉදිරියට ගිහිල්ලා මේක සිවිල් යුද්ධයක් බවට පසු කාලීනව පත් වෙනවා. 1976 වගේ කාලෙදී ඔය යාපනයේ කරයිනගර ප්‍රදේශයේදී LTT සංවිධානය කියන දෙමළ ත්‍රස්තවාදී සංවිධානයක් විසින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා හමුදා සෙබළු 13 දෙනෙක් ඝාතනය කිරීමත් එක්ක මේ ප්‍රශ්නය යුදමය තත්ත්වයකට පරිවර්තනය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ වාර්ගික අර්බුදයක් නිර්මාණය වීම නිසා තවදුරටත් ඒකී ආකෘතිය පවත්වාගෙන යාමේ අර්බුදයට මුහුණ දෙනවා. ඉතින් ওই ප්‍රශ්නේ ඔහොමම දිගටම ඇදීගෙන ඇවිල්ලා අවසානයේ මේ ප්‍රශ්නේ විසඳන්න රටවල් දෙකක් අතර එකඟතාවයක් ඇති වෙනවා. ඒ තමයි පුතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර. ගැටලුව තියෙන්නේ ශ්‍රී ලංකාවේ. එතකොට යාපනයේ ඉන්නේ දෙමළ ජනතාව, උතුරේ ඉන්නේ දෙමළ ජනතාව. ඒගොල්ලන්ගේ සම්භවයේ ඉන්දියාව. ඒ නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒ කාලේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ජේ.ආර්. ජයවර්ධන. ජේ.ආර්. ජයවර්ධන. ඉන්දියාවේ නායකයා අගමැති රජීව් ගාන්ධි. එක්දාස් 987 දී මෙන්න මේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා සහ රජීව් ගාන්ධි මහත්මයා අත්සන් කරනවා ගිවිසුමකට. ඒකට අපි කියනවා 1987 ඉන්දු ලංකා ගිවිසුම. ඉන්දු ලංකා ගිවිසුම. මෙන්න මේ ඉන්දු ලංකා ගිවිසුමෙන් එකඟතාවයක් ඇති කර ගන්නවා උතුරේ ප්‍රශ්නය විසඳීම සඳහා
බලය බෙදා හැරීම. ඒ ගිවිසුම අනුව යමින් තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට 13 වෙනි සංශෝධනය ගෙන්නේ. උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම සඳහා බලය බෙදා හැරීමට ඉන්දියාවේ පවතින ආකාරයේ ක්‍රමයක් යෝජනා කරනවා. ඒ තමයි පළාත් සභා 9ක් නිර්මාණය කරලා පළාත් සභා 9ට වෙන වෙනම පාලන බලතල පවර්ලා දෙනවා. මෙන්න මේ ක්‍රියාවලියත් එක්ක ලංකාවේ ඒකී ආකෘතිය අන්න ප්‍රථම වතාවට බිඳ වැටෙනවා. හරි. අපි ලියමු මෙහෙම. ඔව් ලියන්නේ අලුත් ඡේදකින් ලියන්නේ 1987 දී 1987 දී ගෙනෙන ලද 1987 දී ගෙනෙන ලද දහතුන් වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩු ක්‍රම 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් පළාත් සභා 9ක් ස්ථාපිත කළ අතර පළාත් සභා 9ක් ස්ථාපිත කළ අතර එම පළාත් සභා 9 අතරේ බලය විමධ්‍යගත කිරීමක් සිදු විය. ඒ හේතුවෙන් මෙතෙක් පැවති ඒකීය මධ්‍යගත රාජ්‍ය ව්‍යුහය වෙනසකට භාජනය විය. මෙරට නිර්මාණය වූ ජනවාර්ගික අර්බුදය මේ ආකාරයෙන් බලය බෙදා හැරීමට හේතු විය.
ලංකාවේ ජනවාර්ගික අර්බුදය සහ ලංකාවේ ජනවාර්ගික අර්බුදය සහ බලය බෙදා හැරීමේ ක්‍රියාවලිය අධියර 3ක් යටතේ හඳුනාගත හැකිය. අධියර 3ක් යටතේ හඳුනාගත හැකිය. ලියන්න පුතේ පළවෙනි අධියර. පළවෙනි අධියර ලියන්න. පළවෙනි අධියර යටතේ ලියන්න මෙහෙම 1930 ගණන් වල මැද භාගයේදී 1930 ගණන් වල මැද භාගයේදී GG பொன்னம்பலம் GG பொன்னம்பலம் ඇතුළු ද්‍රවිඩ නායකයන් ව්‍යවස්ථාදායකය තුල සිංහල නියෝජනයට සමාන නියෝජනයක් ඉල්ලා සිටියහ ව්‍යවස්ථාදායකය තුල සිංහල නායකයන්ගේ ආධිපත්‍යයක් ඇතිවීම වළක්වනු පිණිස ද්‍රවිඩ නායකයන් ඉදිරිපත් කළ තර්කය වූයේ සුළු ජන කණ්ඩායම් වලට ව්‍යවස්ථාදායකය තුල 50ක නියෝජනයක්
ලබා දිය යුතු බවය ලබා දිය යුතු බවය හරි ලියන්න පුතේ දෙවෙනි අදියර අපි ඔලිය පළවෙනි අදියර ඒ කියන්නේ නිදහසට පෙර මේ වාර්ගික අර්බුදයට මුල නිර්මාණය වෙන හැටි මුල පිරෙන හැටි පසුබිම ගොඩනැගෙන ආකාරය දෙවෙනි අදියර ලියන්න දෙවෙනි අදියර යටතේ ලියන්න මෙහෙම 1952 වන විට ද්‍රවිඩ නායකයන් ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් ඉල්ලා සිටියහ ඒ කියන්නේ උතුරට වෙනම පාලනයක් නේද 1949 දී ඔව් 1949 දී ඒගොල්ලෝ මේකට අදාළ දේශපාලන පක්ෂයක් බිහි කරගත්තා ෆෙඩරල් පක්ෂය කියලා දේශපාලන පක්ෂයක් 1949 දී බිහි කරගත්තා ඉතින් ඒ බිහි කරගත්තේ අර වෙනම පාලනයක් ලබා ගැනීමේ අරමුණෙන්මයි. හරි? මේ පක්ෂය තමයි මේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් දෙන්න කියලා 1952 දී. ඒ කියන්නේ පක්ෂය බිහි කරගෙන අවුරුදු 3කට පස්සේ ඉල්ලීමක් කරන්නේ. ඔව් ඉල්ලා සිටියහ ඔවුන්ගේ තර්කය ඌයේ සිංහල ආණ්ඩුව මගින් ද්‍රවිඩ භාෂාව කතා කරන සුළුතර ප්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවයි ද්‍රවිඩ භාෂාව කතා කරන ජනතාවගෙන් බහුතරයක් වාසය කරන උතුරු නැගෙනහිර දෙපළාතට උතුරයි නැගෙනහිරයි පළාත් දෙකක් ඒ පළාත් දෙකට නේද ඒ පළාත් දෙකේනේ වැඩි වශයෙන් දෙමළ ජනතාව ජීවත් වෙන්නේ උතුරු පළාත ගත්තොත් වවුනියාව මන්නාරම මුලතිව් කිලිනොච්චි යාපනය පරිපාලන දිශක 5යි නැගෙනහිර ගත්තොත් එම
හරි හරි නැගෙනහිර පළාත ගත්තොත් එම මඩ කලපුව අම්පාර ත්‍රිකුණාමලය. එතකොට ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25න් පරිපාලන දිස්ත්‍රික්ක 8ක අති බහුතරයක් වූ දෙමළ ජනතාව ජීවත් වෙනවා. ඒ ඔය අතරින් මේ අම්පාර දිස්ත්‍රික්කයේ ගත්තොත් ඒකේ කලවමක් ඉන්නේ සමහර ප්‍රදේශවල සිංහල ජීවත් වෙනවා. සමහර ප්‍රදේශවල මුස්ලිම් ජනතාව ජීවත් වෙනවා. සමහර ප්‍රදේශවල දෙමළ ජනතාව ජීවත් වෙනවා. මඩ කලපුව ගත්තොත් එම මුස්ලිම් දෙමළ දෙක ජීවත් වෙනවා. ත්‍රිකුණාමලය ගත්තොත් ඒකේ යම් ප්‍රදේශයක සිංහල ජීවත් වෙනවා. නමුත් බහුතරයක් දෙමළ සහ මුස්ලිම් අය ජීවත් වෙනවා. හැබැයි මේ වෙනකොට අර අපි කියපු උතුරු පළාතේ දිස්ත්‍රික්ක 5 190කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන්නේ දෙමළ අය. ඒකට හේතුව ඒ වාර්ගික අර්බුද සමයේදී ඒ ප්‍රදේශවල හිටපු සිංහල ජනතාව ඒව අතහැරලා දකුණට ආවා. ඒ වගේ මුස්ලිම් ජනතාවත් ඒව අතහැරලා ආවා. මොකද LTT සංවිධානයේ ප්‍රචණ්ඩ හැසිරීම නිසා ඒ මුස්ලිම් මිනිසුන්ට සහ සිංහල මිනිසුන්ට හිරිහැර කරන්න පටන් ගත්තා. ඝාතනය කරන්න පටන් ගත්තා. කපන්න කොටන්න පටන් ගත්තා. ඊට පස්සේ සිංහල සහ මුස්ලිම් ජනතාව මේ ප්‍රදේශ අතහැරලා මෙහෙට ආවා. දැන් ඒක සම්පූර්ණයෙන්ම දෙමළ ජනතාවගේ වාස භූමියක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් කොහොම වුණත් මේ අය මේ කියන්නේ මේ දෙපළාතට උතුරු නැගෙනහිර දෙපළාතට ස්වයං පාලනයක් ලබා දිය යුතු බව ස්වයං පාලනයක් ලබා දිය යුතු බව ලියන්න. ස්වයං පාලනයක් ලබා දිය යුතු බව ඔවුන් කියා සිටියහ. ස්වයං පාලනයක් ලබා දිය යුතු බව ඔවුන් කියා සිටියහ. ඔව්ද මේ ස්වයං පාලනය කියලා කියන්නේ තමන් විසින්ම පාලනය කරනවා. ඒගොල්ලන්ට ඒතර වෙනම පාලනයක්. ඒවට ඇඟිලි ගහන්න බෑ එතකොට. එවැනි බලතල බෙදා හැරීමක් සිදු නොකළද 1957 දී බණ්ඩාරනායක චෙල්ලනායකම් ගිවිසුම මගිනුත් 1965 ඩඩ්ලි චෙල්ලනායකම් ගිවිසුම මගිනුත් ඒකීය රාජ්‍ය ව්‍යුහය සංශෝධනය කිරීමේ එකඟතාවයක් ඇති විය.
එම ගිවිසුම් දෙක මගින්ම සංධීය ක්‍රමයකට වඩා අඩු පරිමාවක බලය විමධ්‍යගත කිරීමකට සිංහල ද්‍රවිඩ නායකයන් එකඟ වූහ. එහිදී රට සභා නමින් ප්‍රාදේශීය ආණ්ඩුවක් හඳුන්වා දීමටද යෝජනා විය. නමුත් විපක්ෂ කණ්ඩායම් වරින් වර දැක් වූ විරෝධතාවයේ හේතුවෙන් එය යටපත් විය. හරි, ඔය තමයි දෙවෙනි අදියර. ඊට පස්සේ ලියන්න තුන්වන අදියර. දැන් පුතේ මේ තුන්වෙනි අදියරේ විශේෂත්වය තමයි අර 1936 ඉඳන් 1965 දක්වාම මේ සාමකාමී විදිහට සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නේ විසඳා ගන්න දෙමළ නායකයන් තුළ උත්සාහයක් තිබුණා. නමුත් ඒකට ආණ්ඩුවේ පැත්තෙන් යම් ක්‍රියාමාර්ග ගත්තට බොහෝ වෙලාවට විරුද්ධ කණ්ඩායම් විසින් ඒකට දේශපාලනික වාසිතකාමයේ දේව සිද්ධ වෙන්නේ. විරුද්ධ කණ්ඩායම විරුද්ධ වෙනවා. ඒ කියන්නේ විපක්ෂය විරුද්ධ වෙනවා. දැන් 1959 දී අර තීරණය ක්‍රියාත්මක කරන්න ඕන්න මෙන්න තියෙද්දි 57 ඉඳන් සාකච්ඡා වෙච්ච එක එකඟතාවයකට ඇවිල්ලා ඒ එකඟතාවයේ 59 දී ක්‍රියාත්මක කරන්න සූදානම්ව තිබුණු මොහොතේ තමයි විරුද්ධ මතයක් දරන අර හාමුදුරුවෝ ඇවිල්ලා බණ්ඩාරනායක මහත්තයාව ඝාතනය කරා. ඊට පස්සේ 65 දී ඇති වෙන සාකච්ඡාව ක්‍රියාත්මක කරන්න බැරි වුණේ 59 දී මේ ක්‍රමය දෙන්න හදපු අය 65 දී විරුද්ධ වෙනවා. ඉතින් මේ දෙගොල්ලන්ටම එකතු වෙලා මේ මොකක් හරි විසඳුමක් දෙන්න තිබුණා ඒ වෙලාවේ. නමුත් හැම වෙලාවෙම දේශපාලන වාසිය වෙනුවෙන් ජනතාව නොමග යැවීමේ ක්‍රියාවලියක තමයි ලංකාවේ දේශපාලන පක්ෂ නිරත වෙලා තියෙන්නේ. මම එකයි කියන්නේ ලංකාවේ දේශපාලන පක්ෂ කිසිසේත්ම රටට ආදරය කරන්නේ නැහැ, බලයට පමණයි ආදරය කරන්නේ.
දැන් 1959 දී බණ්ඩාරනායක මහත්තයා මේ යෝජනාව ගෙනල්ලා ක්‍රියාත්මක කරන්න ඕන්න මෙන්න හිටපු වෙලාවේ ඒකට එකඟ වෙච්ච අය ගොඩාක් හිටියනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ. එහෙමනම් ඒ අය මොකටද 65 දී මේ ඩඩ්ලි ගෙනාවු යෝජනාවට විරුද්ධ වෙන්නේ? ඒ සම්පූර්ණයෙන්ම ජනතාව නොමග යවලා දේශපාලන බලය අත්පත් කර ගැනීමේ උවමනාව. ඉතින් Tamanට දේශපාලන බලය නොලැබුණත් මොකද රටට යහපතක් වෙනවනේ. නමුත් එහෙම හිතලා නැහැ මේ දේශපාලන පක්ෂ. මං කියන්නේ අදටත් එහෙමයි. අදටත් එහෙමයි. ආණ්ඩුව හිතන්නේත් නැහැ රටේ යහපත ගැන, විපක්ෂය හිතන්නේත් නැහැ. දෙගොල්ලොම කල්පනා කරන්නේ අපි කොහොමද බලය ලබා ගන්නේ. බලය ලබාගෙන අවුරුදු 5ක් විතර ගත කරන ගමන් තමන්ගේ ධනය රැස් කරගන්නේ කොහොමද? නේද? පිටරට වලින් ගේනවා එක එක ඒවා. ඒ හරහා තමන්ගේ කොමස් මුදල තර වෙනවා. ඒක තමයි ක්‍රමය. හරි? ඉතින් කිසිම වෙලාවක රට ගැන හිතලා තීන්දුව తీරන අරගෙන නැති නිසා රට මෙන්න මේ වගේ අගාධයක් කරා ගමන් කරලා තියෙනවා. දැන් මේ තුන්වෙනි අදියර අපි කතා කරන්න යන්නේ අර ඉන්දු ලංකා ගිවිසුම ඇති වෙච්ච අදියර. නමුත් මේ ඊට පෙර කියන්න ඕනේ 1970 දශකයේ අගභාගයේ වෙනකොට නැත්නම් 1980 දශකයේ මූලට කිට්ටු වෙනකොට රට තුළ උතුරු ප්‍රදේශයේ සන්නද්ධ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් නිර්මාණය වුණා. හරි? විවිධ නම් වලින් හඳුන්වනවා ඒගොල්ලන්ව. EPDP කියනවා. TURLF කියනවා. TURLF. EPRLF කියනවා. EPRLF. ටෙලෝ කියනවා. ඔන්න ඔය වගේ විවිධ නම් වලින් හඳුන්වන ඒගොල්ලන්ගේ මේ දීර්ඝ නාම තියෙනවා. ඒවා මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරලා ඒ වගේ මුල් අකුරු අරගෙනයි මේ කියන්නේ. ඔය EPDP කියන්නේ අර ඩග්ලස් දේවානන්දගේ දේශපාලන පක්ෂෙනේ. මහජන ඊලාම් එක්සත් පෙරමුණක් දෙකක් තියෙනවා. හරි? මේ විදිහට අය ප්ලොට් කියලා එකක් දිනුනා ප්ලොට්. මේ වගේ සන්නද්ධ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් උතුරේ බිහි වෙනවා. අවසානයේ LTT සංවිධානය LTTE Liberation of Tamil Tigers ඊළාම් දෙවල ඊළාම් විමුක්ති කොටේ සංවිධානය. මේ සංවිධානයේ වඩාත් ප්‍රබල වෙනවා මේවා සියල්ල යටපත් කරගෙන. පසු කාලීන මේ බොහෝ අය LTT කට සහයෝගය දෙනවා. ඒ අවසානයේ එකම සංවිධානයේ බවට LTT යපත් වෙනවා. LTT සංවිධානය ප්‍රභාකරන්ගේ නායකත්වයෙන් අන උතුරේ වාර්ගික ගැටුම ආරම්භනවා 1983 දී. හරි? ඔව් අපි මේ ගැන ඉස්සලා කතා කරුවානේ. ඒ නිසා ලියමු තුන්වෙනි අදියර. ලියන්න මෙහෙම. 1970 දශකය අගභාගයේ වන විට දශකයේ අගභාගයේ වන විට උතුරේ සන්නද්ධ කණ්ඩායම් ගණනාවක් පැන නැගුණි. උතුරේ සන්නද්ධ කණ්ඩායම් ගණනාවක් පැන නැගුණි. 1983 අරගලයත් සමග
අරගලයත් සමග ලංකාව තුල වාර්ගික අර්බුදයක් ඇතිවිය පසුව එය සිවිල් යුද්ධයක් බවට පත්විය ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය ව්‍යුහය පරිවර්තනය වන්නේ මෙම අවධියේදීය ඉන්දියාවේ අගමැති රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යන මහත්වරුන් අතර මහත්වරුන් අතර 1987 දී චුට්ටකින් ළමයි මහත්වරුන් අතර 1987 කපන්න ඇති වූ එකඟතාවය මත 1987 දී ඉන්දු ලංකා ගිවිසුමට ඉරිකෑල්ල ලංකා ගිවිසුමට අත්සන් තබනු ලැබීය. ඉන්දු ලංකා ගිවිසුමට අත්සන් තබනු ලැබීය. උතුරු නැගෙනහිර අර්බුදයට විසඳුම් ලබා දීම අරමුණු කරගෙන මෙම ගිවිසුම අත්සන් කරනු ලැබීය. හරි ඔන්න දැන් ඕන් අත්සන් කරා පුතේ මොකද්ද ඉන්දු ලංකා ගිවිසුම. හරි
ඉන්දුලංකා ගිවිසුම. මොකක්ද ගිවිසුමේ අරමුණ? ගිවිසුමේ අරමුණ තමයි උතුරේ ජනතා ප්‍රශ්නයට උතුරේ ප්‍රශ්නය වෙන එකක් නෙමෙයි මේ උතුරට වෙනම පාලනයක් ලබා ගැනීම. එහෙම නැත්නම් මේ සිංහල ආණ්ඩුවක් විසින් දෙමළ ජනතාවට අසමානව සැලකනවායි කියලානේ දෙමළ ජනතාව කියන්නේ දෙමළ නියෝජිතයෝ කියන්නේ. ඒ නිසා තමයි වාර්ගික අර්බුදය ඇති වුනේ. මේ වාර්ගික අර්බුදය විසඳන්න තමයි ඉන්දු ලංකා ගිවිසුම් මගින් එකඟතා ඇති කරගන්නේ. එතකොට මෙන්න මේ ගිවිසුම මගින් ඇති කරගන්නවා එකඟතා කීපයක්. ප්‍රධානම එකඟතාවය තමයි උතුරේ ප්‍රශ්නය විසඳීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීම. උතුරට විසඳුමක්. උතුරට විසඳුමක් ලබා දීම තමයි යෝජනා වෙන්නේ. ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රධානම අරමුණ. එතකොට උතුරට විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව 1978 ව්‍යවස්ථාව සංශෝධනය කරන්න එකඟතාවයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඉන්දු ලංකා ගිවිසුමේ ඇතිවෙච්ච එකඟතාවයක ප්‍රතිඵලයක් වශයෙන් තමයි 13 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන්නේ. 13 වන සංශෝධනය. හරි. ඒ විතරක් නෙමෙයි මේ ගිවිසුමේ එකඟතා කීපයක් තිබුණා. ගිවිසුමෙන් ප්‍රකාශ වෙච්ච කාරණා කීපයක් තිබුණා. ඇහෙන්නේ නැහැ සර්. සර් මයික් ඔෆ් කළා. එක එකඟතාවයක් තමයි ශ්‍රී ලංකාව බහුවාර්ගික සමාජයක් බව පිළිගැනීම. හරි ඔන්න ඒක එකඟතාවයක්. හරි ඒ කියන්නේ ලංකාව විවිධ ජන වර්ග ජීවත් වෙන සමාජයක් බව පිළිගන්නවා. හරිනේ සිංහල දෙමළ මුස්ලිම් නේද බර්ගර් මැලි නොයි ජනතාව ජීවත් වෙනවා. දෙවෙනි එකඟතාවය තමයි උතුරු නැගෙනහිර උතුර සහ නැගෙනහිර දෙමළ භාෂාව කතා කරන ජනතාවගේ නිජ භූමිය වශයෙන් පිළිගැනීම. උපම් භූමිය. ඒගොල්ලෝ උපම් භූමිය නෙමෙයි ඒගොල්ලෝ වෙන තැනකින් ආවේ. නමුත් ඉතින් අවුරුදු 1500කට වැඩි කාලයක් ජීවත් වුණානේ. ඒ කියන්නේ එලාර ක්‍රිස්තු පූර්ව 200 දුටුගැමුණු 100 ගණන් වලනේ උතුර පාලනය කරලා තියෙන්නේ නේද? එලාර පාලනය කරලා තියෙනවා අවුරුදු 44ක්. ඒතොර ඒත් එක්කම දෙමළ ජනතාව ඉඳලා තියෙනවා. ඒ ක්‍රිස්තු පූර්ව ගණන් අවුරුදු 1500 මේ වෙනකොට 2000කටත් වැඩි. ඒ නිසා මේ ගිවිසුමේ එකඟතාවයක් ඇති කර ගන්නවා උතුරු නැගෙනහිර කියන්නේ දෙමළ ජනතාවගේ නිජ භූමිය. ඒක සිංහල වෙච්ච අපි සිංහල ජනතාව විදිහට පිළිගත යුතුයි. එහෙම පිළිගන්නේ නැතුව මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බෑ. තුන්වෙනි එකඟතාවය තමයි తాවකාලික වශයෙන්
දැන් උතුරේ නැගෙනහිර දෙකේම ඉන්නේ දෙමළ භාෂාව කතා කරන අයනේ. ඒ නිසා తాවකාලික වශයෙන් උතුර සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීම. පළාත් දෙක ඒකාබද්ධ කරන එක පළාතක් විදිහට. හරි. එතකොට මෙන්න මේ එකඟතාවයන් නැති වුණා 1987 ඉන්දු ලංකා ගිවිසුමේ. ඒ එකඟතාවයන් මත පිහිටලා තමයි 1987 දී මේ එකඟතාවයන් ක්‍රියාවට නංවන්න නම් 1987 දී 1978 ව්‍යවස්ථාවට ගේනවා 13 වන ව්‍යවස්ථා සංශෝධනය. ධාතුන්වල ව්‍යවස්ථා සංශෝධනය. ඒකෙන් කෙරුවේ රට පළාත් සභා 9කට බෙදලා බලය බෙදා හැරීම. අපි ඉතින් පස්සේදී කතා කරමු මේ ටික ලියලා. ඔව් ලියන්න. ඉන්දු ලංකා ගිවිසුමෙන් ප්‍රකාශ වූ ප්‍රධාන මූලධර්ම කිහිපයකි නැත්නම් එකඟතා කියලා ලියමු අපි නේද? එකඟතා කිහිපයකි පළවෙනි එක ලියන්න. ශ්‍රී ලංකාව බහුවාර්ගික සමාජයක් බව පිළිගැනීම. ශ්‍රී ලංකාව බහුවාර්ගික සමාජයක් බව පිළිගැනීම. දෙවෙනි එක දෙමළ භාෂාව කතා කරන ශ්‍රී ලංකාව පළවෙනි කාරණේ දාන්නේ. ඔව් සර්. ශ්‍රී ලංකාව බහුවාර්ගික සමාජයක් බව පිළිගැනීම. දෙවෙනි එක දෙමළ භාෂාව කතා කරන ජනතාව බහුල වශයෙන් ජීවත් වන උතුරු නැගෙනහිර දෙපළාත ඔවුන්ගේ ඓතිහාසික වාසභූමිය ලෙස පිළිගැනීම. තුන්වෙනි කාරණය උතුරු නැගෙනහිර දෙපළාත
తాවකාලික වශයෙන් ඒකාබද්ධ කර පළාත් සභාවක් පිහිටුවීම හරි ඔන්න එකඟතාව ඊට පස්සේ ඡේදයකින් ලියන්න ඔය කාරණා වශයෙන් වල ලිව්වේ නේද ඡේදයකින් ලියන්න ඉන්දු ලංකා ගිවිසුම අනුව 1987 දී ආණ්ඩුක්‍රම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1987 දී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. පළාත් සභා ක්‍රමය හඳුන්වා දෙනු ලැබීය. එය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින්වේ. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස හැඳින්වේ. හරි පුතේ ඔය තමයි ලංකාවේ බලය බෙදා හැරීමේ ක්‍රියාවලියට පදනම වැටිච්ච ආකාරය. ඒක මේ එක මොහොතකදී සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. ඒක අවුරුදු ගාණක් මම හිතන්නේ අවුරුදු 50කට වැඩි කාලයක් දිගින් දිගටම ඇදීගෙන ඇවිල්ලා අවසානයේ සිද්ධ වෙච්ච එකක්. කොහොම හරි ඔය ඉන්දු ලංකා ගිවිසුම පදනම් කරගෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගේනවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය. ඒ ව්‍යවස්ථා සංශෝධනයෙන් කරපු දේ තමයි පළාත් සභා ක්‍රමයක් නිර්මාණය කිරීම. රට තුල පළාත් සභා 9ක් නිර්මාණය කිරීම. එහෙමනම් අපි එතනින් එහාට කතා කරන්නේ ඒ පළාත් සභා ක්‍රමය සහ එමගින් බලය බෙදා හැරීම සිද්ධ වෙච්ච ආකාරය. එහෙනම් ලියන්න මාතෘකාව පළාත් සභා ක්‍රමය සහ බලය විමධ්‍යගත කිරීම.
පළාත් සභා ක්‍රමය සහ බලය විමාධිගත කිරීම. දැන් මේ ඉන්දියාවත් එක්ක ඇතිවෙච්ච එකඟතාවයක් නේ. මේකේ පසුබිම මේ කතන්දර ගොඩක් තියෙනවා. දැන් ලංකාව ජේ.ආර්. ජයවර්ධන ඒ කාලේ ජනාධිපති. ඉතින් එයා ඇමරිකාවත් එක්ක තමයි වැඩි සම්බන්ධතා තියාගෙන හිටියේ. මොන දේ සිද්ධ වුණත් ඇමරිකාවට තමයි දුවන්නේ. ඒකට ඒ කාලේ ඇමරිකාවයි ඉන්දියාවයි කියන්නේ එච්චර ලොකු සම්බන්ධතාවයක් නැති රටවල් දෙකක්. ඉතින් මේ ලංකාව අසල්වැසියා වශයෙන් ඇමරිකාවත් එක්ක වැඩි සම්බන්ධතාව පැවැත්වීම ඒක ඉන්දියාව එච්චර මේ හොඳ විදිහට ගණන් ගත්තේ නැහැ. ඒ නිසා ලංකාවත් එක්ක විදේශ ප්‍රතිපත්තිය තුල යම් ආකාරයක ආරවුල් සහගත තත්වයක් ඇති වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ලංකාවට රිද්දන්න ඉන්දියාව මොකද කරුවේ? උතුරේ වර්ධනය වෙන මේ ත්‍රස්තවාදී කණ්ඩායම පෝෂණය කරුවා. ගුවනින් ගෙනල්ලා ආහාර ඒ කියන්නේ යුදමය සමයේදී ඒ කාලේ බොහොම ලේසියෙන් මේ උතුරේ ත්‍රස්තවාදයේ පරාජය කරන්න පුළුවන්කම තිබුණා. ඉතින් ඒගොල්ලෝ අර කැලෑවලට කොටු වෙලා කිසිම ආකාරයකින් මේ කණ්ඩ බොණ්ඩවත් නැතිව හිටපු වෙලාවල් වල ඉන්දියාව ගුවනින් ඇවිල්ලා අතෑරියා ආහාර ටින් කරපු ආහාර. ඔය පරිප්පු අනමනන් ධාන්‍ය වියලි ධාන්‍ය වර්ග පවා ගුවනින් හෙළුවයි කියනවා උතුරේ LTT ත්‍රස්තවාදී හිටපු ප්‍රදේශවලට. ඒ විතරක් නෙමෙයි දකුණු ඉන්දියාවට ගිහිල්ලා LTT එකේ අය අවිපුහුණුව ලැබලා ආවා ලංකාවට. මේ වගේ නොඑක් විදිහට ඉන්දියාව උදව් කරා LTT එකට. අවසානයේ ජේ.ආර්. සිද්ධ වුණා ඉතින් මේ LTT එක ප්‍රබල වුණා. ජේ.ආර්. සිද්ධ වුණා මේ ප්‍රශ්නේ විසඳන්න ඉන්දියාවේ සහාය ගන්න. ඒ කියන්නේ ඉන්දියාව හමුවේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා ධන ගැස්වීම තමයි බලාපොරොත්තු වෙච්ච දේ. ඒක අවසානයේ සිද්ධ වුණා. ඉතින් ඊට පස්සේ කොහොම හරි මේ ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබීම සිද්ධ වෙනවා. ඒතකොට ඉන්දියාවනේ මේකේ ප්‍රමුඛතම මැදිහත් කරුවා වෙලා තියෙන්නේ. මේ පළාත් සභා ක්‍රමය හරහා ඉන්දියාව යෝජනා කෙරුවේ ඉන්දියාවේ පවතින ආකාරයේ අර්ධ සංධීය ක්‍රමයක්. ඒතකොට ඉන්දියානු ක්‍රමයට අනුව අපි දැන් ඉන්දියාව ඉගෙන ගත්තානේ. ඉන්දියානු ආණ්ඩු ක්‍රමයට අනුව ලයිස්තු 3ක් යටතේ මේ බලය බෙදා හැරීම කරලා තියෙනවා. එකක් තමයි ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුවේ බලතල ලයිස්තුව. අනිත් එක ඉන්දියානු ප්‍රාන්ත රාජ්‍යයන්ගේ බලතල ලයිස්තුව. තුන්වෙනි එක සමගාමී බලතල. මේ ආකාරයටම 13 වෙනි සංශෝධනය හරහා නිර්මාණය කරන පළාත් සභා ක්‍රමයේ යටතේ ලයිස්තු 3කින් බලය බෙදා හැරීම කරනවා. ඒ තමයි මධ්‍යම ආණ්ඩුවේ බලතල ලයිස්තුව. මධ්‍යම ආණ්ඩුවේ බලතල ලයිස්තුව. ඒක සංවෘත ලයිස්තුවක්. ඒ කියන්නේ වෙන කාටවත් ඒ බලතල වලට මැදිහත් වෙන්න බෑ. ඒ නිසා ඒකට සංවෘත ලයිස්තුව කියලා කියනවා. දෙවෙනි එක පළාත් සභා ලයිස්තුව. මේ පළාත් සභාවන්ට හිමි විශේෂේතර 37ක් වෙන් කරලා දුන්නා. මේ පළාත් සභාව සතු බලතල කියලා. ඒතකොට මේ පළාත් සභාවට දුන්නු බලතල සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට මැදිහත් වීම කරන්න බෑ. එහෙනම් මෙතන වෙනම බලතල පවරාදීමක් කෙරලා තියෙනවා. ආයේ එකක් තිබුණා සමගාමී ලයිස්තුව. සමගාමී ලයිස්තුව කියලා කියන්නේ මධ්‍යම ආණ්ඩුවට සහ පළාත් සභාව යන දෙපාර්ශ්වයටම භුක්ති විඳිය හැකි බලතල. හැබැයි සමගාමී ලයිස්තුවේ බලතල මධ්‍යම ආණ්ඩුව විසින් ක්‍රියාවට නංවනවා නම්
හරි ඒ සඳහා පළාත් සභාවේ කැමැත්ත ඕන පළාත් සභාව එකඟ වෙන්න ඕන පළාත් සභාවල එකඟතාවයක් නැතිව සමගාමී රැස්වේ බලතල මාධ්‍යම ආණ්ඩුවට මුක්ති විඳින්න බැහැ හරි ඒ වගේම තමයි සමගාමී රැස්වේ බලතල පළාත් සභාව විසින් ක්‍රියාත්මක කරනවා නම් ඒ සඳහා මධ්‍යම ආණ්ඩුවේ කැමැත්ත ඕන මධ්‍යම ආණ්ඩුවේ කැමැත්ත නැතිව පළාත් සමගාමී රැස්වේ බලතල පළාත් සභාවන්ට මුක්ති විඳින්න බැහැ දැන් එතකොට මෙතන පේනවනේ ඔයාලට මොකද්ද ඒකීය ක්‍රමයක් තුල පූර්ණ බලය මධ්‍යම ආණ්ඩුව සතු සියලු බලතල මධ්‍යම ආණ්ඩුව සතු හැබැයි මේ පළාත් සභා ක්‍රමයේ නිර්මාණය කිරීමත් එක්ක සියලු බලතල තවදුරටත් මධ්‍යම ආණ්ඩුව සතු වෙන්නේ නැහැ සමහර බලතල තියෙනවා මධ්‍යම ආණ්ඩුවට කිසිසේත්ම භුක්ති විඳින්න බෑ ඒ පළාත් සභාවන්ට ලබා දුන්නු බලතල එහෙනම් පළාත් සභාවන්ට දීලා තියෙන බලතල සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුවට මැදිහත් වීමක් කරන්න බෑ ඒ කියන්නේ තවදුරටත් ඒකීය වෙන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි සමගාමී ලැයිස්තුවේ බලතල Tamanට අවශ්‍ය පරිදි භුක්ති විඳින්න මධ්‍යම ආණ්ඩුවට පුළුවන්කමක් නැහැ ඒ සඳහා පළාත් සභාවන්ගේ කැමැත්ත ඕන එහෙනම් තවදුරටත් මධ්‍යම ආණ්ඩුව රාජ්‍යයේ එකම ස්වාධිපතියා වෙන්නේ නැහැ ඒ හින්දායි අපි කියන්නේ පළාත් සභා ක්‍රමයේ මගින් ලංකාවේ පැවති ඒකී ආණ්ඩු ක්‍රමයේ පරිවර්තනයකට ලක් කරනවා කියන්නේ. ඉතින් මේ පොලිස් බලතල සහ ඉඩම් බලතල පවා දුන්න පළාත් සභා රාජ්‍යතුවට. හැබැයි පසු කාලීනව ඒක නඩු තීන්දුවක් මගින් මම හිතන්නේ ක්‍රියාත්මක වීම නතර වෙලා තියෙනවා. දැනට පොලිස් බලතල හිමි නෑ පළාත් සභාවන්ට. ලයිස්තුවේ තියෙනවා. නමුත් ක්‍රියාත්මක කරන්න බෑ. ඉඩම් බලතල තියෙන්නේ අර්ධ වශයෙන්. ඒ පිළිබඳ පූර්ණ බලයක් නැහැ. ඒ නිසා සමහර කාරණා සම්බන්ධයෙන් පළාත් සභාවන්ට සීමා තිබුණට ඉතින් මධ්‍යම ආණ්ඩුවේ කැමැත්තකින් තොරව ක්‍රියාත්මක කළ හැකි බලතල පළාත් සභාව සතු වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ ක්‍රමය වෙනස් කරන්න මධ්‍යම ආණ්ඩුවට අසීරු. ඒ කියන්නේ මේ බලය බෙදා හැරීමේ ක්‍රියාවලිය අවලංගු කරන්න මධ්‍යම ආණ්ඩුවට තියෙන ඉඩකඩ ඉතාම අසීරුයි. ඇයි? එකක් තමයි මේ වෙනස්කම කරනවා නම් පාර්ලිමේන්තුවේ 3/2ක කැමැත්ත ඕනේ. ඒකට පාර්ලිමේන්තුවේ 3/2ක කැමැත්ත ලබා ගන්න එක පහසු නෑ. අනිත් පැත්තෙන් ඉන්දියාවත් එක්ක ඇති කරගත්ත එකඟතාවයක් මතයි මේ බලය බෙදා හැරීම කරලා තියෙන්නේ. ඉතින් මේක අවලංගු කරුවොත් ඉන්දියාව තරහ වෙනවා. ඉන්දියාව තරහ කරගත්තු ලංකාවට අමාරුයි. හරි අනිත් පැත්තෙන් රට තුල විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාව නැවත වතාවක් බරපතල අර්බුදයක් නිර්මාණය කරන්න ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා නිසා පළාත් සභා ක්‍රමය කිසිසේත්ම වෙනස් කළ නොහැකි තත්වයකටයි පත් වෙලා තියෙන්නේ. වෙනස් නෙමෙයි අවලංගු කළ නොහැකි තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් ලංකාව තුල මේ වෙනකොට සමස්ත රාජ්‍යයේ බලය භුක්ති විඳින මධ්‍යම ආණ්ඩුවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඕක තමයි තත්වය. අපි මෙතනින් එහාට මේක දීර්ඝව කතා කරනවා. අපි ලියමු 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මාර්ගයෙන් 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ මාර්ගයෙන් ලංකාව තුල පළාත් සභා 9ක් නිර්මාණය කර ඒවා වෙත
ඒවා වෙත බලය බෙදා හැරීමට යෝජනා විය. ඒවා වෙත බලය බෙදා හැරීමට යෝජනා විය. මෙම සංශෝධනය මගින් පහලට ලියන්න මධ්‍යම ආණ්ඩුව පළාත් සභා දෙවෙනි එක පළාත් සභා තුන්වෙනි එක ප්‍රාදේශීය සභා මධ්‍යම ආණ්ඩුව පළාත් සභා ප්‍රාදේශීය සභා වශයෙන් මට්ටම් තුනක ආණ්ඩු නිර්මාණය කළේය. මට්ටම් තුනක ආණ්ඩු නිර්මාණය කළේය. ස්තර තුනක ආණ්ඩු නිර්මාණය කරනවා. මධ්‍යම ආණ්ඩුව හරි මධ්‍යම ආණ්ඩුව ඊළඟට පළාත් සභා ඊළඟට ප්‍රාදේශීය සභා ස්තර තුනක 1 2 3 කුඩාම ඒකකය ප්‍රාදේශීය සභා ඊට වඩා විශාලයි පළාත් සභා ඒක යම්කිසි පළාතකට පමණයි අදාළ වෙන්නේ ඊට පස්සේ සමස්ත රටටම අදාළව ක්‍රියාත්මක වෙනවා මධ්‍යම ආණ්ඩුව හරි ඔන්න ස්තර තුනක පළාත් සභා ප්‍රාදේශීය සභා වශයෙන් මට්ටම් තුනක ආණ්ඩු ස්ථාපිත කරන ලදී 13 වන සංශෝධනයේ මගින් 13 වන සංශෝධනයේ මගින් මෙම ස්තර තුන අතරේ බලය බෙදා හැරීමට පියවර ගත්තේය. පියවර ගත්තේය. දහතුන් වන සංශෝධනයේ අතුරු ඵලයක් වශයෙන් ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා ප්‍රාදේශීය සභා නගර සභා මහනගර සභා
යන ඒවාට ව්‍යවස්ථානුකූල පදනමක් ලැබුණි. හරි right. දැන් ඔන්න එහෙනම් පුතේ පළාත් සභා ක්‍රමය නිර්මාණය කරන්නේ පළාත් සභා ක්‍රමය නිර්මාණය කරන්නේ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්. 13 වන සංශෝධනය මගින්. නමුත් දැන් මේ පළාත් සභාවක් ගත්තාම පළාත් සභාවක ඉන්නවනේ മന്ത്രിවරු පිරිසක්. දැන් රටේ පාර්ලිමේන්තුවට සමාන ආයතනයක් තමයි පළාත් සභා මට්ටමින් නිර්මාණය කෙරුවේ. පාර්ලිමේන්තුවට තියෙන බලතල ඒකට නෑ. නමුත් අර පළාත් සභාවට පවරා දෙන බලතල සම්බන්ධයෙන් නීති සම්පාදනය කරන්න ඒවා ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ආයතන සමූහයක් තමයි මේ පළාත් සභා ක්‍රමය යටතේ නිර්මාණය කරන්නේ. නැත්නම් මේ 13 වෙනි සංශෝධනය නිර්මාණය කරන්නේ. එතකොට යම් පළාත් සභාවක മന്ത്രിවරු කී දෙනෙක් සිටිය යුතුද? පළාත් සභාවේ සංයුතිය කොහොමද සකස් වෙන්නේ? ඒතර පළාත් සභාවේ ප්‍රධාන විධායකයෙක් කවුද? හරිද? ඇමතිවරු කී දෙනෙක් ඉන්න ඕනේද? මෙන්න මේ කාරණා නිර්මාණය කෙරුවේ 13 වෙනි සංශෝධනයෙන් නෙමෙයි. ඒකට වෙනම පාර්ලිමේන්තු පනතක් ගෙනාවා. ඒකට අපි කියනවා 1987 අංක 42 දරන පළාත් සභා පනත. පළාත් සභා පනත. එහෙමනම් අපි මේ කතා කරන පළාත් සභා ක්‍රමය නිර්මාණය වෙලා තියෙන්නේ නීතිමය ලේඛන දෙකක් ආධාරයෙන්. එකක් තමයි 1978 ව්‍යවස්ථාවට ගෙනෙන ලද 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඒකෙන් තමයි පළාත් සභාවේ රාමුව ක්‍රමය නිර්මාණය වෙලා තියෙන්නේ. නමුත් පළාත් සභාවේ සංයුතිය, മന്ത്രിවරු සංඛ්‍යාව, ඒ අයගේ ක්‍රියාකාරීත්වය, ඒ වගේ දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ 1987 අංක 42 දරන පළාත් සභා පනතේ. බලතල දුන්නේ 13 වෙනි සංශෝධනය. පළාත් සභාවට මේ බලතල දුන්නේ 13 වෙනි සංශෝධනය. පළාත් සභාව මේ නිර්මාණය කෙරුවේ 13 වෙනි සංශෝධනයෙන්. හරි. නමුත් පළාත් සභාවක සිටිය යුතු മന്ത്രി සංඛ්‍යාව, ඒකේ ප්‍රධානියා, ඒගොල්ලෝ ක්‍රියාත්මක විතු ආකාරය, ඒකේ ඝන පූර්ණය, මෙන්න මේ වගේ දේවල් නිර්මාණය වෙන්නේ 1987 අංක 42 දරන පළාත් සභා පනත මගින්. එහෙනම් නීතිමය රාමු දෙකක් මගින් තමයි පළාත් සභා ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ. විශේෂයෙන් මතක තියාගන්න ව්‍යුහගත ප්‍රශ්නවලදී වලින් අහන්න පුළුවන්. පළාත් සභා ක්‍රමය නිර්මාණය කර තිබෙන්නේ නීතිමය පදනම් දෙකක් මත. ඒ නීතිමය පදනම් දෙක කුමක්ද මොනවාද නම් කරන්න කියලා අහන්න පුළුවන්. එකක් 13 වන ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය, දෙවෙනි එක 1987 අංක 42 දරන පළාත් සභා පනත. අපි ලියමු මෙහෙම. මේ ඡේදය ටික ඉවර කරනවා ඈ. ඔව්.
ලංකාවේ පළාත් සභා ක්‍රමය ලංකාවේ පළාත් සභා ක්‍රමය 13 වන සංශෝධනයෙන් ස්ථාපිත කළද 13 වන සංශෝධනයෙන් ස්ථාපිත කළද එහි සංයුතිය සහ ක්‍රියාපටිපාටිය එහි සංයුතිය සහ ක්‍රියාපටිපාටිය 1987 අංක 42 දරන පළාත් සභා පනත මගින් සකස් කර ඇත. මෙම පනත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම කළ හැකිය. අහෝසි කිරීම හෝ සංශෝධනය කිරීම කළ හැකිය. නමුත් 13 වන සංශෝධනය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ 3/2ක කැමැත්ත අවශ්‍ය වේ. එයින් අර්ථවත් වන්නේ පාර්ලිමේන්තුවේ 3/2ක එපා ලියන්න එපා පොඩ්ඩක් ඉන්නමයි. මගෙන් පැහැදිලි වන්නේ ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව පළාත් සභා ක්‍රමය අහෝසි කළ නොහැකි නමුත් ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව පළාත් සභාවේ සංයුතිය සහ ක්‍රියාපටිපාටිය වෙනස් කළ හැකි බවයි.
හරි. අපි උතනින් එහාට කතා කරනවා ලබන සිකුරාදා. එතකොට සිකුරාදාට ඉන්න බැරි අය ඒකේ රෙකෝඩින් එක බලන්න හොඳයි. එහෙනම් අපි අදට එතනින් නතර කරනවා. අපි හෙට රිවිෂන් එකේදී හම්බ වෙනවා අලුත් ටියුට් එකක් යන්නේ 78 ආණ්ඩු ක්‍රමය පිළිබඳව කතා කරන දෙවි ටියුට් එක. ඒ ටියුට් එකෙන් 78 ආණ්ඩු ක්‍රම අවස්ථාව ඉවර වෙනවා. හරි. එහෙනම් ආයුබෝවන් හැමෝටම සුබ දවසක්. අපි අර ඉස්සෙල්ලා මතක් කරා WhatsApp අංකය යවලා ඔයාලගේ නංගි ළමයිලා දන්න අයට හැකිතරම් පන්තියට සම්බන්ධ කරවන්න. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්.